ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. ඉදිරි මාස කිහිපය තුළ මෙරට උද්ධමනය 70%කින් ඉහළට මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරයි. ඉස්සරහට වෙන්න තියෙන තව මිල ඇඩ්ජස්ට්මන්ට් රජය විසින් කරනවත් එක්ක ඒකත් එක්ක වැඩි වෙන්න පුළුවන්. මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමේදී වගකීමෙන් කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්. වෙළඳ නාමයෙන් නොව ඖෂධ නාමයෙන්ම ඉදිරියේදී ඖෂධ නිකුත් කරන්න ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය දුරෙන් ඉල්ලා අස්වෙයි. ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ මූලික උද්ධමනය 70%ක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලි අනුපාතයද ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතික පදනම් අංක 100කින් ඉහළ නැංවීමට තීරණය කළා. ඒ අනුව ප්‍රතිපත්ති පොලි අනුපාතික එනම් නිත්‍ය තන්පතු පහසුකම් අනුපාතය 14.5ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතික 15.5ක් දක්වාත් ඉහළ නැංවෙනවා. මහ බැංකුව කරන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මේ පොලි ඒකෙන් තමයි පොලි අනුපාතය වැඩි කරලා අපි බලාපොරොත්තු වෙන්නේ මේ උද්ධමනය පාලනය කිරීම. දැනට පවතින උද්ධමනය 50% විතර වෙනවා. හෙඩ්ලයින් ඉන්ෆ්ලේෂන් කියන එක ගියරුද්ද මෙරුද්ද බලනකොට මේක දැන් අපිට පේන විදිහට අපි පේන විදිහට මේක 70% මට්ටමට යන්න පුළුවන් ඊළඟ මාස කිහිපය තුළ. මොකද දැන් තියෙන ඉස්සරහට වෙන්න තියෙන තව මිල ඇඩ්ජස්ට්මන්ට් රජය විසින් කරනවත් එක්ක ඒකත් එක්ක වැඩි වෙන්න පුළුවන් තව. මොකද ඒක දැන් වෙලා ඉවරයි. ඒතකොට අපිට තියෙන ප්‍රධාන වගකීම මහ බැංකුව විදිහට දැනට වැඩි වෙච්ච උත්තමනයත් ඉස්සරහට වැඩි වෙන්න තියෙන උද්දමන නිසා ප්‍රධාන වශයෙන්ම පීඩාවටපත් වෙන්නේ රටේ ඉන්න දුප්පත්ම ජනතාව කොටස. අඩුම ආදායම් ලබන පිරිස තමයි මේකෙන් වැඩිම පීඩාවටපත් වෙන්නේ. ඒක නිසා තමයි අර මුල්ල අරමුදල සමග වැඩ පිළිවෙලෙත් අනිවාර්යයෙන්ම මේ වගේ අවස්ථාවකදී මේ වගේ ක්‍රයිසිස් අවස්ථාවකදී මේ වගේ උද්දමනේ වැඩි අවස්ථාවකදී ඒ දුක්ඛම ජනතාවගේ ආරක්ෂාවට අර සමුද්‍ර වගේ තියුණා වැඩි කරන්න ඕන සෝෂල් සේෆ්ටි නෙට් කියන එක වැඩි කරන්න ඕන. එතකොට ඒ මාර්ගයෙන් අඩුම වශයෙන් අඩුම ආදායම් ලබන ජනතාවට මේකෙන් යම්කිසි ආකාරයකට පීඩාව අවම කරගෙන යන්න පුළුවන් අද වාතාවරණයක් තියෙනවා. ඒක තමයි පළවෙනි එක. පාති වැඩි කිරීම තුළින් අනිවාර්යයෙන්ම සුළුහ මත්පොරන් කර්මාන්ත දැනට ණය අරගෙන තියෙන අයගේ ණය ගැනීමේ හැකියාව යම්කිසි ආකාරයකට දුර්වල වෙනවා. ඒක අපි තේරුම් ගත දෙයක්. නොදැන නෙවෙයි අපි මේ පොලින්න පාති වැඩි කරන්නේ. නමුත් මොකද්ද වඩාත්ම වැදගත් වෙන්නේ උද්දමනය 100% වගේ ගිහිල්ලා අධිඋද්දමන තත්ත්වයට ගියොත් කිසිම සුළුහ මධ්‍යම ප්‍රමාණ කර්මාන්තයක් කිසිම ව්‍යවસાયිකයට කිසිම වෙළඳාමක් ව්‍යාපාරයක් කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. එක්කම කඩා වැටෙනවා. එතකොට වැදගත්ම දේ ඒ රැක ගැනීමටත් උද්දමනය පාලනය කරලා ඉන්න ඕන. මේ ආකාරයට cost reflective price adjustment කියන එක යටතේ තෙල් වලට මිල සූත්‍රයක් හඳුන්වලා දීලා තියෙනවා. දැන් ඒක වැඩ කරනවා. ඒක තියෙද්දි වුණත් තවමත් කන්සස් සංස්ථාවට අවශ්‍ය රුපියල් ප්‍රමාණයක් එකතු වෙන්නේ නැහැ. එයාට අවශ්‍ය ඩොලර් ටික ගන්න. අපි ඩොලර්ස් අපි කොහොම හරි හොයාගෙන දුන්නත් ඩොලර් සපීමත් අමාරු මේ වෙලාවේ. මොකද බැලන්ස් ඔෆ් පේමන්ට් ප්‍රයිස් එකක් තියෙන්නේ. සොයාගත ඩොලර් ටික ගන්න පෙට්‍රෝලියම් කෝපරේෂන් රුපියල් නැහැ. CPC එකෙන් ඉල්ලනවා භාණ්ඩාගාරයෙන් රුපියල්. ඒගොල්ලන්ගේ එදිනෙදා අවශ්‍යතාවට අමතරව ආදායම් විදමන අමතරව දැන් භාණ්ඩාගාරයට ඒක ඒගොල්ලන්ගේ තියෙන එකක් නෙමෙයි. ඒතර ඒගොල්ලන්ට දෙන්න ක්‍රමයක් නැහැ. ඒතර ඒගොල්ලෝ කියනවා මහ බැංකුවට මොන්ට්‍රි ෆයිනෑන්සින් අපිට සල්ලි අච්චු ගහලා දෙන්න කියලා කියනවා. ඒක තමයි දැන් තියෙන එක ප්‍රධාන ගැටලුවක්. උදාහරණ විදිහට මට කියන්න පුළුවන් දැනට CPC එක අද වෙනකොට භාණ්ඩාගාරයෙන් ඉල්ලන රුපියල් බිලියන 217ක්. ඒතර කොහෙන්ද භාණ්ඩාගාර එකපාරට බිලියන 200ක් දෙන්නේ? ඒගොල්ලෝ ඉල්ලනවා මහ බැංකුවේ. ඒතර අපිට තීරණය කරන්න වෙන්නේ මහ බැංකුව ස්වාධීනව අපි කටයුතු කරනවා. නමුත් මහ බැංකුව තීරණය කරනවා අපි තවත් රුපියල් දෙන්න නැහැ කියලා. මේ තියෙන තෙල් නැති තත්ත්වය තව දික් කළා තියනවා. ඒක තමයි තියෙන අමාරු තත්ත්වය. එතකොට ඒ වගේ ක්‍රියාත්මක කළ හැකිව තිබූ කළ යුතුව තිබූ යම් ක්‍රියාකාරයක මිල වෙනස් කරපු නැති එකේ ප්‍රතිවිපාකවල බරපතලම තත්ත්වය තමයි මේ දැන් අපි අත්දින්නේ.
ජනතාව මූලික අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා කටයුතු කරන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව රජය සහ පෞද්ගලික දේපළවලට හානි සිදු කිරීමෙන් වැළකී සිටින ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඉල්ලා සිටිනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ මහතා සඳහන් කළේ නීත්‍යානුකූල ලෙස සේවයේ යොදවා සිටින සේවකීන්ටද බාධා කිරීමෙන් වළකින ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති භාෂණය සහ ප්‍රකාශනයේ අයිතිය මෙන්ම සාමකාමීව රැස්වීමට ඇති නිදහසට ශ්‍රී ලංකා පොලිසිය සෑම විටම ගරු කරනු ලබනවා. එමෙන්ම පුරවැසියන්ගේම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් ප්‍රවර්ධනය කිරීමටත් ගත හැකි සෑම පියවරක්ම උපරිම වශයෙන් අප ගනු ලබනවා. දෙවන සෑම පොලිස් ස්ථානයකම සියලුම නිලධාරියන්ට ඒ පිළිබඳව පොලිස් මූලස්ථානය මගින් වරින් වර අඛණ්ඩව උපදෙස් ලබා දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති මෙම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේදී අනිකුත් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි එම අයිතිවාසිකම් වලට බාධා නොවන ආකාරයට කටයුතු කිරීමේ මූලික යුතුකමක් සෑම දෙනාටම තිබෙනවා. ඒ වගේම රටේ පවත්නා නීතිය උල්ලංඝනය කරමින් සාමකාමී බව බිඳවැටෙන ආකාරයට ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරමින් රජය සහ පුද්ගලික දේපොළ වලට හානි කරමින් රැස්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුවාවෙන් සිදු කරන ලබන නීති විරෝධී ක්‍රියා ඉවසා සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රටේ නීති ආරක්ෂා කිරීමට බැඳී සිටින කිසිදු පොලිස් නිලධාරියෙකුට හැකියාවක් නොමැති බව අවධාරණය කරනවා. එබැවින් මෙම අවස්ථාවේදී සියලුම මහජන ක්‍රියාකාරීන්, දේශපාලන නායකයින් හා ආගමික නායකයින් ඇතුළු සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ තම මූලික අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා කටයුතු කරන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව රජය සහ පුද්ගලික දේපොළ වලට හානි සිදු කිරීමෙන් සහ නීති අනුකූල සේවයේ යොදවා සිටින රජයේ හා පුද්ගලික සේවකයන්ට බාධා කිරීමකින් වැළකී නීතිමය රාමය තුළ එම අයිතිවාසිකම් භුක්ති විඳින ලෙසයි. ඉන්ධන ලීටරයක් පවතින මිලට වඩා රුපියල් 200ක් පමණ අඩුවෙන් ලබා දිය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් එම ප්‍රකාශය තම පෞද්ගලික ප්‍රකාශයක් බවයි ඒ මහතා හිදී වැඩිදුරටත් සඳහන් කළේ. දැනගන්න අවශ්‍ය වෙන්නේ මේ පහුගිය දවස්වල සභාපතිතුමා කිව්ව රුපියල් තෙල් ලීටරයක් රුපියල් 250ට දෙන්න පුළුවන් කියලා. ඉතින් මට මොකද මම කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් විදියට මටත් තියෙන ප්‍රශ්නේ දැන් අපි ඇයි මේ 250ට මේක ඇත්තටම එහෙම තත්ත්වයක් තියෙනවා ඒක ඉතාමත් හොඳයි. ඒ නිසා ඔබතුමා ඒ ක්‍රමවේදය පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? අදාළ ඇමතිතුමා විසින් ඉදිරිපත් කරලා තියෙන මේ ෆෝමියුලා එක කිසිම පදනමක් නැතුව කිසිම රැෂනල් එකක් නැතුව ඉදිරිපත් කළා ඒ අනුව මිල සංශෝධනයක් කරලා තියෙනවා කියලා. ඒකට මූලික පදනම වෙන්නේ මේක හොයාගෙන එනකොට අපිට දත්ත ලැබුණා. එතකොට ඇමතිතුමාද ඔක හදලා තියෙන්නේ අමාත්‍යාංශයේ නිලධාරීන්ද? ඒක මම දන්නේ නැහැ. මම දැන් ඇමතිතුමා තමයි ට්වීට් කරලා තියෙන්නේ. ඒතර ඇමතිතුමාගේ ට්වීට් එකෙන් තමයි මේක අරන් තියෙන්නේ. ඒතර කවුද කරේ කියන එක අපිට සම්පූර්ණ දත්ත ලැබුණා. ආනයනය කරන වියදමයි ඒකට ගහන ටැක්ස් එකයි අපි හොයාගත්තා. ඒ දෙකේ පරතරය තියෙනවා සාමාන්‍යයෙන්. රුපියල් 150ක 200ක විතර පරතරයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ඩීසල් ආනයනය කරන CIF එක වැලියු එක දාලා තියෙන්නේ ඩොලර් සාමාන්‍ය 174ක් වගේ. අපි පරිශීලනය කරනකොට මේ ලැබුණු දත්ත මේ ආනයනය කරලා තියෙන ෂිප්මන්ට් එකක්වත් 174ක් වෙන්නේ නැහැ ආනයනය කරලා තියෙන CI 110ත් අතර. IOC එකෙන් ගණනලා තියෙනවා ජූලි පළවෙනිදා ඩීසල් කන්සයින්මන්ට් එකක්. ඒකේ ලෑන්ඩඩ් කොස්ට් එක ටැක්ස් ගහලා 280යි. මේ රටට ගෙන්නන ඉන්ධන ඔය ප්‍රමාණයෙන්ම ගෙන්නලා රුපියල් 250කට දෙන්න පුළුවන් කියලා ඔබතුමා කියන්නේ එහෙම නේද කිව්වේ? කියලා තියෙන මම දන්නේ මම බැලුවේ නෑ කිව්වේ. මම කිව්වේ දෙන ගානට වඩා රුපියල් 200ක් අඩුවෙන් දෙන්න පුළුවන් කියලා. ඒක ටැක්ස් එක නැතුවද? නෑ ටැක්ස් එකත් එක්ක. ටැක්ස් එකත් එක්ක රුපියල් 200ක් අඩුවෙන් දෙන්න පුළුවන් කියලා. මේක වෙන්නේ සභාපතිතුමා ඇත්තටම තෙල් ආනයනය කරන වියදම රුපියල් 300කට වැඩි වෙන්නේ නෑ. මේක පදනම් වෙලා තියෙන්නේ ආනයනය කරපු දත්ත අනුව ජූලි පළවෙනිදා වෙනකන්. මේක බොරුවක් නෙවෙයි මේ කස්ටෙක් ඩොකියුමන්ට්ස් වල තියෙන ඇත්ත කතාව. මම කියන්නේ මේ ගේන ගාන රුපියල් 200ක් වුණාම කොහොමද ඒක 400ක් වෙන්නේ? මේ ඇත්තටම මෙහෙම දෙන්න පුළුවන් නම් හොඳයි. දෙන්න බැයි නම් මේකේ ලොකු ප්‍රශ්නයක් ඔබතුමා සමාජයේ වෙනුවෙන් පිළිගන්න වෙනවා. මොකද ඒකත් මෙතන ප්‍රශ්නයක්. ඒ අතර මේ කොමිෂන් එකේ අනිත් මෙම්බර්ස්ලා 4 දෙනා මේක ගැන කොමිෂන් එකේ පොසිෂන් එකක් විදිහට පිළිගන්නවද මේක? කතා කරේ නැහැ සාකච්ඡා කරේ නැහැ. අනිත් අධ්‍යක්ෂකතුමා මමත් හිටපු අවස්ථාවකදී මේක ගැන කතා වුණේ නැහැ. ඔබතුමිය මේක ඔබතුමා දන්නෙත් නැහැ. හරි. ඒ කියන්නේ මේක කොමිෂන් එකේ පොසිෂන් එකක් නෙමෙයි. නෑ. අපි පරිශීලනය කරලා තිනවා ආනයන කරන දත්ත. ඒතකොට මේ ෆෝමියුලා එකේ තියෙන දත්ත ඔක්කොම වැරදි බොරු තියෙන්නේ. ඒක ඇත්තම තාම කෙලින්ම කියනවා. ඒකට සබ්ස්ටැන්ෂියල් ගන්න මට තියෙන ඔක්කොම ඉම්පෝට් කරපු දත්ත මම සමාජිකයන් අතර බෙදා දෙන්න කැමතියි. දැන් මේක දන්නවද ඔබතුමා මේ මාසේ මේ රුපියල් 419ට අරගෙන තෙල් අපි
ලයිට් දුන්නොත් එහෙම පැය 3ක් කපලා බිලියන 40ක් ඕන CB එකට මේ මාසෙ විතරක් මේ ෆර්නස් ඔයිල් ගන්න. හැබැයි ඇත්ත කොස්ට් එක වෙන්නේ බිලියන 12යි. එතකොට මේ CB එකෙන් බිලියන 40ක් ගෙවනවා මෙට්‍රික් ටන් 3050ක් ගන්න මේ මාසේ ඇත්ත කොස්ට් එක රුපියල් බිලියන 9ක් තියලා. මේක තමයි ඇත්ත කතාව. මේ අධ්‍යක්ෂ ජනරාලතුමා මේක ගැන දන්නවද? මේ අත්ත ඔබතුමාත් අනුමත කරනවද? මේක ඇවිල්ලා තියෙන දත්ත අනුව ඒ දත්ත කියන දත්ත ටික හරි අපිට තේරෙන විදියට. නම දේ තමයි ඔබේම කොමිෂන් සභාවට ඕක සම්බන්ධව බෝඩ් පේපර් එකක් දාලා කොමිෂන් සභාව ඇතුලේ මේක ගැන නිශ්චිත තීරණයක් අරගෙන ඒක මුදල් අමාත්‍යාංශයට වහාම දැනුම් දීලා මුදල් අමාත්‍යාංශය විසින් කනිජ සංස්ථාව හා ඒ තෙල් අමාත්‍යාංශය කැඳවලා මේ උපයෝගිතා කොමිසමේ ස්ථාවරය පැහැදිලි කරලා තීරණ ගන්න ඕන. ඒක තමයි අපි රටක් විදියට වැඩ කරන්න ඕන ක්‍රමය. මේ අතර අද මාධ්‍ය හමුවක් පවත්වමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ අදාළ කරුණු සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කර ඇති බවයි. කෝප් එකට කිව්වා දේශපාලන අධිකාරියට කිව්වා එතන හිටියා ට්‍රෙෂරි එකේ කට්ටිය හිටියා මම ට්‍රෙෂරි සෙක්‍රටරියත් කතා කරා එයාටත් ඇරලා තියෙන්නේ මම දන්න ඔක්කොම මේක WhatsApp කරලා තියෙන්නේ කිසිම කෙනෙක් මට ඇවිල්ලා කිව්වේ නෑ මේක වැරදි කියලා මම දන්නවා මේක වැරදිත් නෑ මොකද අපි පදනම් කරගෙන තියෙන්නේ මේ ડોකියුමන්ට් එක පදනම් කරගත්තාම කාටද වැරදි කියන්න පුළුවන් අපි 150ට ගේන එක 100ට ගෙන 150ක් කියලා දැම්මහම මේක එතන වැරද්ද තියෙනවානේ මේ වැරද්දක් වෙලා තියෙනවා නම් වැරද්ද ඉක්මනින් හදාගන්න මහජනතාවට මේ බර දාන්න එපා රජයට මේ ආදායම යන්නේ නැහැ ආදායම යන්නේ වෙන ආයතනයකට ඒකේ තියෙන මූල්‍ය කළමනාකරණයක් නැති නිසා මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා ඒ හින්දා මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ගොඩනැගෙන වගා සංග්‍රාමය අද දිරිය සටහනින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ගෙවතු වගා සංග්‍රාමය සාර්ථකව ක්‍රියාත්මක වනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් NR ළමා හේවාගේ මහතාගේ සංකල්පයක් අනුව අනුරාධපුර බලකායේ අනුදින නිලධාරී කර්නල් හර්ෂ ප්‍රේමචන්ද්‍ර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අණු කලාප කාර්යාල 21ක කාර්යාල අණු කලාප 18ක මේ වන විට ගෙවතු වගාව අති සාර්ථක අන්දමින් සිදු කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි සියලුම සිවිල් ආරක්ෂක බටයන්ගේ නිවෙස්වලත් මෙම ගෙවතු වගාව සිදුකර ඇති ආකාරයක් හා එලෙස ගෙවතු වගාවන් සිදුකරන්නට අවශ්‍ය උපදෙස්ද ලබා දී තිබුණා. මේ වන විට ගස්ලබු මෑකරල් වම්බටු ගෝවා බීටරූට් වගේ බෝග අක්කර 30කට අධික ප්‍රමාණයක් වගා කරලා තියෙනවා. මේ කිසි කෙනෙක් සමහරට අපේ ඩිග්‍රී කරලා කුෂ්කර්ම උපාධිය අරගෙන එහෙම නැත්නම් විභාග පාස් කරලා ගත්තු අයනේ මේ සාමාන්‍ය එදිනෙදා ප්‍රායෝගිකව මේ මිනිස්සු කුඹුරට බහැලා හේනට බහැලා ගස් ලැබු කොටුවට බහැලා එහෙම නැත්නම් කැකිරි පිපිඤ්ඤා හිටවලා ඒ දක්ව අත්දැකීම් තුලින් තමයි මේ ව්‍යාපෘති කරන්න නිසා ඒ නිලධාරීන්ට තියෙන ස්ථානෝචිත ප්‍රඥාවනුව කල්පනා කරලා තමයි මේ වැඩ කටයුතු කරලා තියෙන්නේ. මෙලෙස සිදු කරන වගාවන්ගේ සරු අස්වැන්න ඉතා අඩු මිලට ජනතාව අතර බෙදා දීමටත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා. මෙකී සියලුම වගාවන් කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම තවත් විශේෂත්වයක්. මේ සියලු තැන්වල අපට ලබා දෙන පණිවුඩයක් තියෙනවා. ඒ තමයි මේ සරු පොළොවේ වගා කරමු යන්න. ඉතින් දිරියෙන් නැගී සිටින්න. අපි දිරියෙන් වැඩ කරමු. පවතින තත්ත්වය හමුවේ පාපැදි දහවනය ප්‍රවර්තනය කොට ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින්. පාපැදි දහවනය ප්‍රවර්ධනය කොට ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා. මහනුවර නගරේ තෝරාගත් වීදිවල පාපැදි ආරක්ෂිතව ගාල් කිරීමේ ස්ථාන ඒ යටතේ ස්ථාපිත කර තිබූ අතර පාපැදි භාවිතයේදී ලබාගත හැකි ආර්ථික මෙන්ම ශාරීරික හා මානසික වාසි පිළිබඳවද ජනතාව දැනුවත් කිරීම මේ යටතේ සිදු කෙරුණා. පවතින ඉන්ධන අර්බුදයට විකල්පයක් වශයෙන් මෙන්ම ශාරීරික හා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසාද පාපැදි දහවනය වඩාත් යෝග්‍ය බව මනෝවෛද්‍ය විශේෂඥ අනුර රන්වල මහතා මෙහිදී සඳහන් කළා. රටේ පවතින තත්ත්වයට අනුව ඒකට අපි අඳුරට සාප කරන්නේ නැතුව අපි හිතුවා මේ පහනක් දැල්ලන්න. ඒක මේ අපි පළවෙනි සැරේ මේ බයිසිකල් 10කින් අපි පටන් ගන්නවා. මහනුවර නගරාධිපති කේසර සේනානායක මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පාපැදි ප්‍රවර්ධන වැඩසටහන සඳහා වෛද්‍යවරුන් නීතිඥයන් බැංකු නිලධාරීන් ඇතුළු වෘත්තිකයන් පිරිසක් එක්ව සිටියා.
පවත්නා අර්බුද සමයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ඖෂධ වර්ග වෙළඳ නාමයෙන් නොව ඖෂධ නාමයෙන්ම ලියා දෙන ලෙස කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. දැන් මේ අපි දැක්කා මේ අර්බුදයේ හමුවේ ප්‍රධාන ප්‍රශ්න කීපයක් කායික රෝගවලට යන්නේ නැතුව කායික සෞඛ්‍ය හොඳට පවත්වා ගැනීමට ප්‍රශ්න වෙන දේවල් අවස්ථා කීපයක්. පළවෙනි එක තමයි අපේ අසනීපයකට කොහලකට හෝ වෛද්‍යවරයෙකු ළඟට යාමේ තියෙන අපහසුතාවය. ඒතර අපි මුලින්ම කියන්නේ ලොකු හොඳ ඉස්පිරිතාලයක් කියලා යන්න ට්‍රාන්ස්පෝර්ට් නැහැ කියලා ඉන්න එපා. ඔබගේ ළඟම තියෙන රජයේ රෝහලට යන්න. ළඟම රෝහල හොඳම රෝහල හැටියට අපි මේ වෙලාවේදී ඊළඟට ආයන කටයුතු සඳහා රෝහල්ගතට ඒමේදී ලොකු ප්‍රශ්න තියෙනවා. රෝගීන් අත්‍යවශ්‍යම රෝහල හේතුවක් නිසා මිසක් දුරස්ත රෝහල් වල සායන වලට යන්නේ නැතුව තමන්ගේ ළඟම සායනයට යන්න ලෑස්ති කරගත්තොත් හොඳයි. දැන් මේ ඔබගේ බෙහෙත් ඔබ විශේෂයෙන්ම පෞද්ගලික ශාස්ත්‍රයේ බෙහෙත් ගන්නවා නම් ඔබගේ තියෙන අර බෙහෙත් වට්ටෝරුව සමහර විට ජෙනරික්ස් ඖෂධ නාමයෙන් ලියා නොතිබෙනවා වෙන්න පුළුවන්. ඊළඟ සැරේ ඔබගේ වෛද්‍යවරයා හම්බෙනකොට ඔබට මේ වියදම දැරිය හැකි මුදලකට ඈතින් තියෙනවා නම් ඔබගේ වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටින්න ඖෂධ නාමයෙන් ඔබගේ බෙහෙත් ලබා දෙන ලෙස සහ ෆාමසිට ගියපුවම ෆාමසියෙන් කියනවා මේ නමින් මේක නැහැ. නමුත් මේ වගේම පව බෙහෙතක් තියෙන ඖෂධ නාමය වෙනස්. බය නැතුව ඒ බෙහෙත ගන්න. ඊළඟට බෙහෙත් ඉවර වෙයි කියලා බයේ අර පෙට්‍රල් ඩීසල් හංගනවා වගේ බෙහෙත් ගොඩක් අරගෙන මාස 6කට 7කට තමන් සතුටක් තියාගන්න එපා. මොකද එකක් ඒ බෙහෙත් අසුරා ඒක ආරක්ෂිතව තියන්න අවශ්‍ය සමහර බෙහෙත් වර්ග තියෙනවා. ඒවා ගෙවල් වලින් නරක් වෙන්න පුළුවන්. අනිත් එක ඔබේ බෙහෙත් වෙනස් වෙන්න පුළුවන් ඊළඟ මාස කීපය තුළ ඔබේ රෝගී තත්ත්වය වෙනස් වීම නිසා කියලා. අනිත් එක තමයි නිතර ඔබ වෛද්‍යවරයෙකු හම්බෙන්න යනවා නම් විශේෂයෙන් පෞද්ගලික අංශයේ මාසෙන් මාසෙට යනවා නම් ඔබගේ වෛද්‍යවරයාගෙන් අහන්න මෙච්චර ළඟින් අපි ආයුතුද එහෙම නැත්නම් ඈතින් අපිට එන්න පුළුවන්ද? මොකද අමාරුවක් වුණොත් කොහොමදත් යාමේ ප්‍රශ්නයක් නැහැ. වෛද්‍යවරයෙකුගෙන් අපි ඉල්ලා සිටින්න වෙන්නේ රෝගියෙකුට බෙහෙත් ලියනකොට ඒ රෝගියාත් එක්ක කතා කරන්න එයාගේ මිලදී ගැනීමේ හැකියාව කොහොමද කියලා. පුළුවන් තරම් ඖෂධ නාමයෙන් බෙහෙත් ලියන්න. අනිත් තමයි අත්‍යවශ්‍ය බෙහෙත් කියන දේවල් රෝගියාට ලකුණු කරලා දෙන්න. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 3 දෙනෙකු පමණක් වාර්තා වුණා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දැනුම් දී තිබෙනවා. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,64,197ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් එක් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,524ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 252ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,47,421ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. කොළොම්තොට වගා සංග්‍රාමයට සමගාමීව කුසට ආහාරක් රටට සවයක් සීතාවක වගා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ගෙවතු වගා අතුරින් කිහිපයක් පසුගියදා දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අධීක්ෂණයට ලක් වුණා. එහිදී පහත්ගම මලීදේව ප්‍රාථමික පාසලේ ගෙවත්ත, වලව්වත්ත අරිය දස්සනාරාමයේ ගෙවත්ත, පහළහංවැල්ල නිශ්‍යාමා සයිතෝ පෙර පාසල් ගෙවත්ත, කළුවක්ගල වසමේ පැලතවාන හා ඉහළ කොස්ගම උතුර ග්‍රාම නිලධාරී පරිශ්‍රයේ පවත්වාගෙන යන සුහද කැකුළු ළමා සමාජයේ ගෙවත්ත එතුමාගේ අධීක්ෂණයට බඳුන් වුණා. එම ගෙවතු වගාවන් දරුවන් විසින් ආරම්භ කර පවත්වාගෙන යාම මෙහිදී විශේෂත්වයක් වනවා. කන්තලේ සිවිල් ආරක්ෂක නිලධාරීන් කාබනික පොහොර භාවිතා කර වගා කරන ලද අඹ අස්වනු නෙලීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එන්.ආර්. ළමාහේවාගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබුවා. එමෙන්ම සාර්ථකව වගා කළ කජු වගාවක් නිරීක්ෂණය කිරීමටද ඒ මහතා එක් වුණු අතර පසුගිය කන්නේ කාබනික පොහොර භාවිතයෙන් වගා කළ වීතකයක්ද නිරීක්ෂණය කරනු ලැබුවා. එහිදී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ වී කිලෝ 1,64,685ක් සහල් බවට පත්කර ඉදිරියේදී වෙළඳපොළට නිකුත් කරන බවයි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපයේ සේවා වනිතා ඒකකයේ විසින් කුළුබඩු නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපයේ සේවා වනිතා ඒකකයේ සිවිල් ආරක්ෂක සෙබලියන් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙනුයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ. එහි විශේෂත්වය වන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගැනීමෙන් පමණක් එම නිෂ්පාදන ගුණාත්මක ලෙස සකස් කිරීමයි. හෙට ජූලි 8 වැනිදා. වස්කෝද ගාමා විසින් පළමු යුරෝපීය මුහුදු ගමන ආරම්භ කර ඇත්තේ 1497 වසරේ ජූලි මස 8 වන දිනයි. එරිත්‍රියාවේ අගනුවර වන අස්මාරා නුවර යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත්තේ 2017 වසරේ ජූලි මස 8 වන දිනයි. එක්සත් ජනපද අභ්‍යවකාශ ශටල වැඩසටහනේ අවසාන මෙහෙයුම STS-135 අභ්‍යවකාශයානය දියත් කර ඇත්තේ 2011 වසරේ ජූලි මස 8 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.